තෙරුවන් සරණයි සමස්ත ලක්වැසි ඔබ සෑම සියලු දෙනාටම ගුණධර්මයෙන් පරිපූර්ණ යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ මාහගේ බලාපොරොත්තුවෙන් යුතුව TNL රූපවාහිනිය ඔස්සේ ගෙනවනු ලබන TNL සදහම් යාත්‍රා ධර්මදේශනා මාලාවේ තවත් හරබර කාලීන දහම් සාකච්ඡාවක් ඔබ හමුවට ගෙනීමටයි අප මේ සූදානම් වෙන්නේ. අද ගිහි දහම් සාකච්ඡාව ඔබ හමුවට ගෙනවනු ලබන්නේ මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ සිට ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වණක් පිරිස විශේෂයි මෙම මාහගේ අවස්ථාව උදා කර දෙන්නට අප TNL බුඩිස් නාලිකාව නිරන්තරයෙන්ම සැදී පැහැදී සිටිනවා. එහෙමනම් අද දවසෙත් ආරාධනා කරනවා කිං කුසල ගවේෂ සංගම මගෙන් ගෙනෙවු ලබන මේ මාහගේ දහම් සාකච්ඡා සමගින් එකතු වන හැටියට. අද දින ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමට මත්තෙන් සෑම දිනම নমස්කාරය කියමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. එහෙමනම් අපි බලමු ලෝකයේ දෙස මේ පෘථිවි තලය තුල යම් කිසි දවසක මානවයා බිහි වුණාද එදා ඉඳලා අද දක්වාත් මතුවටත් මිනිසාට බලපෑම් කරන්නේ ඔහු වටා තිබෙන පරිසරය. මේ පරිසරයේ බලපෑමට ගොදුරු වෙන මිනිසාට තමන්ගේ චිත්තසංතානය තුල සිද්ධ වෙන්නා වූ ස්වභාවයන් තමයි අපිට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ යනාදි වශයෙන් ඉදිරිපත් කළේ. අපි දැන් බලමු වර්තමාන පරිසරයෙන් මේ පරිසරයේ බලපානවද කියලා. පහුගිය දවස්වල බලන්න කොළඹ නගරයට මොකක්ද වුනේ කියලා. කොළඹ නගරයට අධික වර්ෂාපතනයක් ඇවිල්ලා සම්පූර්ණ මිනිසුන්ට විශාල විපත් වලට මුහුණ පාන්න වුණා. මොකද්ද මේ වර්ෂාව කියන්නේ? පරිසරයේ බලපෑම. ඊළඟට බලමු ඒ පරිසරයේ බලපෑම තවත් ප්‍රදේශවලට බලපානකොට වර්ෂාවම පමණක් නෙවෙයි ලෝකයේ විවිධ ප්‍රදේශ ගත්තොත් සමහර රටවල් ලැබු ගිනි වලින් තාමත්ම කරදර තත්ත්වවල වලට පත් වෙන ඕස්ට්‍රේලියාව වැනි රටවල්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම දැන් ඉන්දුනීසියාව මේ දවස්වල තිබෙන තත්ත්වය බැලුවාම ගිනි කඳු වලින් මිනිසාට විපත්ති ගෙන දෙනවා. තව ප්‍රදේශවල තුලිසුලන් කුණාටු වගේ දේවල් වලින් කියුබා වැනි ප්‍රදේශවල අපි දකිනවා. එහෙමනම් බුදුන් වහන්සේ වැනි දාර්ශනිකයෙක් දැක්කේ මේ ලෝකයේ දෙස බලනකොට මිනිසාට පරිසරය බලපානවා. මේ බලපාන පරිසරය කෙබඳු ආකාරයට බලපානවාද කියන එක අපිට දකින්නට පුළුවන්. අපිට පරිසරය නැතුව ජීවත් වෙන්නත් බෑ. පරිසරයේ බලපෑම හැම තැනකම සිද්ධ වෙනවා. ඒ නිසා බුදුන් වහන්සේ සඳහන් කළා අත්තානෝ ලෝකෝ අනබිස්සරෝති කියන ධර්මතාවය. කේවත් රට්ඨපාල සූත්‍ර දේශනාවේදී අත්තානෝ ලෝකෝ අබිස්සරෝති ත්‍රාණ සහිත තැනක් මේ විශ්වය තුල නැත. පරිසරය බලපාන්නේ නැති ස්ථානයක් මේ විශ්වය තුලින් සොයා ගන්නට බෑ. එහෙමනම් මේ මිනිස්යාට මේ පරිසරයේ බලපාන එකයි අපි දකින්නට ඕනන්නේ. දැන් අපිට මේ වෙලාවට මෙහෙම පායලා තියෙනවා හැන්දෑ වෙනකොට මේ පරිසරය වෙනස් වෙලා වර්ෂාවකට මුහුණ පාන්න වෙලා සමහරලාට සුලිසුලුඟ සමහරලාට විදුලි කැටීම් විවිධාකාර දේවල් මේ පරිසරයෙන්මයි සිද්ධ වෙන්නේ. එහෙමනම් උන්වහන්සේ ලෝකේ පහළ වුණ දාර්ශනිකයෙක් වශයෙන් පෙන්වුවේ පරිසරයේ බලපාන්නේ නැති කිසිම සුරක්ෂිත ස්ථානයක් මේ විශ්වය තුල නැහැ. හොයලා බලන්න. අපි ලංකාව අතහැරලා දාලා එංගලන්තයට ගියොත් මොකද වෙන්නේ කියලා? අපි ඕස්ට්‍රේලියාවට ගියොත් මොකද වෙන්නේ කියලා? අපි ඇමරිකාවට ගියොත් මොකද වෙන්නේ කියලා බලන්න. සුරක්ෂිතද කියලා බලන්න. එහෙමනම් පරිසරයේ බලපාන්නේ නැති ස්ථානයක් මේ විශ්වය තුල හොයාගන්නට බෑ. ඒකයි මහා දාර්ශනිකයන්ගේ දර්ශනය. එතකොට පරිසරය හා මිනිසා මේ ධර්මයේ මිනිසා හා පරිසරය ගැන ඒක තමයි ආධ්‍යාත්මික ලෝකය හා බාහිර ලෝකයේ වශයෙන් උභය ලෝකයක් බුදුන් වහන්සේ ලෝකෙට පෙන්නවා.
බාහිර ලෝකයේ කිව්වේ අපේ ඉන්ද්‍රියන් හයට බලපාන පරිසරය. ආධ්‍යාත්මික ලෝකයේ කිව්වේ අපේ චිත්තසංතානයේ තියෙන ආයතන 6. මේ ආයතන ඇහැ ප්‍රධාන, චක්ඛායතනය, සෝතායතනය, ගානායතනය, ජීවායතනය, කායායතනය, මනායතන කියලා මේ මොළේ හා සම්බන්ධ වැඩපොළවල් 6ක් තිබෙනවා. මේ වැඩපොළවල් 6 වැඩ වෙන්නේ ඇහැට රූපයක් දැක්කොත්. ඇහැට රූපයක් පෙනුනොත් තමයි හිතෙන්නේ. කනට ශබ්දයක් වැදුනොත් පමණයි අපිට හිතෙන්නේ. නහයට ගඳ සුවඳක් වැදුනොත් අපිට හිතෙනවා. දිවට රසයක් වැදුනොත් අපිට හිතෙනවා. නීරසයක් වැදුනොත් හිතෙනවා. කයට ස්පර්ශයක් දැනුනොත් අපිට හිතෙනවා. චිත්තසංතානයේට මොනවා හරි මනෝභාවයක් සිත ඇතුලේ තිබිලා තමන් විඳ කලින් වින්දනයක්, කරදරයක්, තමන්ගේ හිතවිතෙක්ගේ මරණයක්, විවිධාකාර දේවල් චිත්තසංතානයේ තැම්පත් වෙලා තියෙනවා වදිනවා. එහෙමනම් මිනිසාට මේ පස්සායතන කියලා නම් කියන එකේම තීරුමක් තියෙනවා. ස්පර්ශ වෙන ආයතන 6ක් තියෙනවා. මේ ආයතන 6ට බලපාන්නේ බාහිර ලෝකය. එහෙමනම් උන්වහන්සේ පෙන්වුවා මේ බාහිර ලෝකේ බලපෑමෙන් තොර ස්ථානයක් විශ්වයේ තුල තියෙනවාද කියලා. උන්වහන්සේට දර්ශනය වුණේ නැහැ. නමුත් අපේ ඇතැම් ආගම් සකස් කරලා තියෙනවා නුඹලාට මේ පරිසරයේ බලපානකොට ස්වර්ගයට යන්න වරෙල්ල මාත් එක්ක. ස්වර්ගයට ගියොත් මොකද වෙන්නේ? දිව්‍ය ලෝක කියලා જાති කතා කරලා තියෙනවා. දිව්‍යාංගනාවක් එහෙම දැක්කොත් එහෙම මොකද වෙනව ඇත්තේ? එතකොට එතන ගියත් මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන රූප ධර්මතා තිබෙනවා. ඒ නිසා ස්වර්ගයේ සුරක්ෂිත තැනක් නොවන බව මේ මහා දාර්ශනිකයානෝ දර්ශනීය කළා. ඊට පස්සේ තව කොටසක් කතා කළා බ්‍රහ්මාදිගමයට යමු. මේ ආගම් වලින් දීලා තියෙන මත මම මේ කතා කරන්නේ ප්‍රධාන ආගම් 3ක් ලෝකේ වැඩ වෙනවා. මිනිසා ස්වර්ගයට ගෙනියන ආගමක් තිබෙනවා. මිනිසා බ්‍රහ්මාදිගමයට බ්‍රහ්මෙක් වීමට බ්‍රහ්මයා සමග සහවාසයට ගෙනියන ආගම් ලෝකේ බිහි වෙලා තිබෙනවා. මෙබඳු පසුතලයක් තුළ තමයි මහා දාර්ශනික සිද්ධාර්ථ කුමාරයා ලෝකේ පහළ වුණේ. උන්වහන්සේ බැලුවා මේ මිනිසාට සුරක්ෂිත තැනක් මේ කට්ටිය කියන මේ ස්වර්ගයේ සුරක්ෂිතද? මේ කට්ටිය කියන මේ බ්‍රහ්මාදිගමේ බ්‍රහ්ම ලෝකයේ සුරක්ෂිතද? උන්වහන්සේ දර්ශනීය කළා මේ එකක්වත් සුරක්ෂිත තැන්නේ. ඒ නිසා නේතං කෝ සරණං කේමං නේතං තරණ මුත්තමං ඒවා සරණ යෑමෙන් කවදාවත් මේ දුකෙන් මේ චිත්තසංතානයේ සිද්ධ වෙන පීඩණයෙන් ගැලවෙන්නට බැරි බව උන්වහන්සේ පෙන්වුවා. මේක අපි දකින්නට ඕනේ. එතකොට අපිට මේ පරිසරය නෙවෙයිද බලපාන්නේ. එතකොට මේ පරිසරයේ ඇහැට පේන රූපේ පරිසරය නෙවෙයිද? කනට ඇහෙන ශබ්දයේ පරිසරය නෙවෙයිද? නහයට දැනෙන ගඳ සුවඳ පරිසරය නෙවෙයිද? දිවට දැනෙන රස අපි පරිසරයෙන් ගන්න දේවල් නෙවෙයිද? අපේ ශරීරයට වදින අවුව වැස්ස පින්න සීත උෂ්ණ දේවල් කොහෙද තියෙන්නේ? පරිසරයේ. එමනම් මේ මිනිස්යාට මේ මානවයා ලෝකේ බිහි වුණ තැන ඉඳලා මේ වර්තමාන මොහොත දක්වාත් යම් කිසි අනාගතයක් දක්වාත් මේ මිනිසාට බලපාන්නේ පරිසරය. එහෙමනම් මිනිසා කළ යුත්තේ කුමක්ද? පරිසරයෙන් ගැලවිලා නිරූපද්දිත ස්ථානයකට යන්න බැරි නම් මොකද්ද අපි කළ යුත්තේ? මේකයි බුදුන් වහන්සේගේ දර්ශනය. මේ පරිසරයේ බලපෑමට අපේ චිත්තසංතානයේ මානවයාගේ චිත්තසංතානය තුල විවිධාකාර පීඩන අපි භෞතික ලෝකයේ ගත්තත් පීඩන තියෙනවානේ. දැන් බලන්නකො භෞතික ලෝක ආපෝ තේජෝ වායෝ පඨවි වලින් මොනවද සිද්ධ වෙන්නේ නැත්තේ කියලා. අධික වර්ෂාවල්, තුලි සුළං, කුණාටු, සුනාමි විවිධාකාර භෞතික පරිසරයේ තියෙනවා කම්පන. එහෙමනම් ආධ්‍යාත්මික ලෝකයේ තුලත් ඒ කම්පන තියෙනවා. ඒ කම්පන වල ප්‍රතිඵල තමයි අපි ශෝක, සංతాප, දුක්ඛ, දෝමනස්යන්ට ගොදුරු වෙන්නේ. එහෙමනම් යන්න තැනක් නැහැ. යන්න තැනක් නැත්තම් මොකද්ද කළ යුත්තේ? ඒ පරිසරයට ඔරොත්තු දෙන්න තමන්ගේ හිත සකස් කරගන්නවා. ඒව නැද්ද කියලා බලන්න. මංගල සූත්‍රයේ දේශ බලන්න.
මොකද්ද මංගල සූත්‍රයෙන් කියන මංගල කරුණ? පුට්ඨස්ස ලෝක ධම්මේ චිත්තං යස්ස න කම්පතේ අශෝකං විරජං khemං ඒතම් මංගල මුත්තමං. අෂ්ටලෝක ධර්මයට කම්පා නොවෙන්න හිත හදාගත්තාම ඒක විරජයි khemයි. එතන සුරක්ෂිතයි. එහෙමනම් මේ අෂ්ටලෝක ධර්මයේ කියන්නේ මොකද්ද? ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසන්තාච සුඛංච දුක්ඛං. මේවා ඇති වෙන්නේ කොහොමද? අපිට ලාභයක් කියලා දැනෙන්නේ කොහොමද? බාහිර පරිසරයේ බලපෑමෙන්. අද අහවල් ಜಾති නම් ලාභයි. ලාභයි කියන නම් ಜಾතියක් නැතුව ඇති. අහවල් ಜಾති මිල වැඩි. ලාභ පාඩු. පරිසරයේ. අයසේ යටත නින්දා ප්‍රසන්තා මේ ඔක්කොම පරිසරයෙන් ලැබෙන දේවල්. එහෙමනම් ආන්නේ පරිසරයට ඒ පරිසරයෙන් චිත්තසංතානයේ උපදින ලාභ අලාභ ආදී සංකල්පයන්ට පුත්තං යස්ස නකම්පති අන්න ඒ අෂ්ටලෝක ධර්මයට කම්පා නොවේට අපේ හිත හදාගත්තොත් පුත්තත් ලෝක ධම්මේ චිත්තං යස්ස නකම්පති ඒ තැනත්තාට අශෝකං ශෝකයක් නැතුව විරජං ඇලෙන්නේ නැතුව khemං සුරක්ෂිතව වාසය කරන්න පුළුවන්. මේක මංගලකාර. ඔන්න විමුක්තිය. ඕකයි විමුක්තිය. ඊළඟට අපි බලමු තවත් ගාථා පාඨයක් අරගෙන රතන සූත්‍රේ. යතින්ද කීලෝ පටවින් සිතෝතියා චතෝබි වාතේබි අසම්ප කම්පියෝ ඉදම්පි සංඝේ රතනම් පනීතං. මේ ධර්මතාව ඉදිරිපත් කරනවා රතනතු. මොකද මේ කියන්නේ? යතින්ද කීලෝ පටවින් සිතෝසියා මේ පෘථිවියේ විශාල කුළුන්නක් ඉන්ද්‍ර කීලයක් වැනි කුළුන්නක් පොළොව යටට හාරලා මේක කෙලින් කරලා හිටවපුවාම ශක්ති සම්පන්නව සතර දිබ්බාගෙන් මොන චණ්ඩ මාරුත හැමුවත් හෙලවෙන්නේ නැහැ. යතින්ද කීලෝ පටවින් සිතයා චතූවි වාතේවි අසම්ප කම්පියෝ කම්පණයටපත් වෙන. ඉදම්පි සංඝේ රතනම් පනීතං. මෙන්න මේ නොසැලෙන ගුණය තියෙනවා රහතන් වහන්සේ කෙරෙහි, අරහත්ත්වයටපත් වෙන පුජ්‍යලයා කෙරෙහි. එහෙමනම් මොකද්ද හදාගෙන තියෙන්නේ? නොසැලෙන්න හදාගත්තා. මොකද්ද? හිත නොසැලෙන්න හදන්න ඕන. මොකක් බලපානකොටද? පරිසරය බලපානකොට. පරිසරය බලපානකොට හිත නොසැලෙන්න යෝග්‍ය කරගත්තා. ඒක තමයි නිවන. අපි මේව තේරුම් ගන්න නැතුව ඉතින් ওই නිවනක් හොයාගන්න යනවා. එමනම් මේ පරිසරය තුළ ජීවත් වෙන මිනිසාට යන්න තැනක් නැති නිසා ඒ මිනිස්සයා ඒ පරිසරයට ඔරොත්තු දෙන්න හිත හදන්න ඕන. ඒ නිසා උන්වහන්සේ දේශනා කළ වැදගත් සූත්‍ර දේශනාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකාය උපරිපණ්ණාසකේ. ආනෙන්ජ සප්පාය සූත්‍රය. ආනෙන්ජ සප්පාය සූත්‍රය. මොකද මේ ආනෙන්ජ සප්පාය කියන්නේ? ආනෙන්ජ කියන්නේ නොසැලීමට, සප්පාය කියන්නේ සප්පායන් වෙනවා. ඒක නම් ටිකක් දන්නව ඇතිනේ. උන් රජරට පැත්තේ මිනිස්සු එහෙම කියනවනේ. මොකද දුව කියන්නේ? සප්පායන් වුණා. කෑම ටික සප්පායන් වෙන්න ආවනම් අපි වගේ කන්ට වරින් කියන්නේ. රජරට මිනිස්සු තවමත් කියන්නේ සප්පායන් වුණා නම්, කෑම ටික සප්පායන් වුණා නම්. මොකද මේ සප්පායන් වෙනවා කියන්නේ යෝග්‍ය වෙනවා. එතකොට ආනන්ජ සප්පාය කියන්නේ යෝග්‍ය වෙනවා නොසැලීමට. අපේ තත්ත්වය කොහොමද අපේ මනසේ? කැරපොත් එක්කවත් දැක්කොත් මොකද වෙන්නේ දුවලට? සැලිලා කෑ ගහලා. මේ පොඩි දෙයට අපි සැලෙනවා. ඉතින් නිවනක් තියනවද අපිට? නිවනක් නෑ. සැලෙන මනසක්. එහෙමනම් නොසැලීමට සිත යෝග්‍ය කරගත්තාම ඕන තැනක ඉන්න පුළුවන්. ඕන තැනක ඉන්න පුළුවන්. අපේ රටෙත් මේක දැන් සිද්ධ වෙලා තියෙනවා. උතුර දැක්කාම ඉස්සර හතුරෝ කියලා දකින්නවා. දැන් මනස සැලෙන්නේ. ඇයි? අන්න කරණීය මෙත්ත සූත්‍රයේ ධර්මතාවය ක්‍රියාත්මක වුණේ. හැබැයි ඒක ක්‍රියාත්මක වුණේ තුවක්වෙන්න කරන්න ගියාට හරියන්නේ නැහැ. මොකද්ද කරණීය මෙත්ත සූත්‍රයෙන් කියන්නේ?
උද්දං අදෝච තිරියංච අසම්භාදං අවේරං අසපත්තං කියලා කිව්වා. ඉතින් මේක මොකක්ද කියලා දන්නේ නැතුව විවිධාකාර අර්ථකථනය කරනවා. මෙත්තංච සබ්බ ලෝකස්මින් මානසම් සම්භාව පරිමාණං උද්දං අදෝච තිරියං. අපිට අරමුණු දර්ශනය වෙනකොට අපේ චිත්තසංතානයේ වැඩ කරන හැටි මේ පෙන්වන්නේ. තිරියං කියන්නේ හරස් හතර. මේ තිරියං කියන්නේ තිරිසනාටත් හරස් හතර කොඳු වැටේ දාගෙන යන හින්දා අපි ඒකට කියනවා තිරච්ඡානගත තිරිසනා. ඉතින් අපි නම් කොඳු වැටේ කෙලින්තරගෙන ගියාට වැඩ බැලුවොත් හරිටත් වැඩි අන්ත වෙන වෙලාවල් තියෙනවා. ඒක දැන් ලෝකෙට පේනවා. අපේ රටෙම පේනවා. ධර්මදීපෙම පේනවා මිනිසා හැසිරෙන ආකාරය. තිරච්ඡානගත. මම ඊයේ දැක්ක මේ ප්‍රවෘත්ති වලට පෙන්නකොට බැල්ලියක් කොළඹ ගම් වතුර ගලනකොට පැටිය උස්සගෙන යනවා. අපේ අම්මලා ගඟට දානවා. කළු ගඟට. බැල්ලි පැටිය අරගෙන එනවා ගම් වතුරෙන් බේර ගන්න. තිරිසංගත සත්තුන්ටත් තියෙනවා ධර්ම. අපි මේවත් හිතන්න ඕන. මෙහෙම තැන්වලදී අපි හිතන්නට ඕන. දැන් කල්පනා කරන්න තිරිසංගත සතා අපිට තිරියන් කියන්නේ හරස් හතට. හරස් හතට අපිට පේන්නේ සපත්ත කියන එකන. සපත්ත කියන එක තමයි උතන අසපත්ත කරලා තියෙන්නේ. සපත්ත කියන්නේ හතුරාට. පාලි භාෂාවෙන් සපත්ත කියන්නේ හතුරාට. අපිට හරස් හතර පාරේ යනකොට මිනිහෙක් පේනවා හතුරා කියලා. ඇයි? එතකොට උඩු හිතට මොකද වෙන්නේ? උද්දන් හිතට සම්බාධ පැමිණෙනවා. මොකද සම්බාධ පැමිණෙනවා කියන්නේ කරදර. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බාධ පනවනවනේ නේද? සැපද? නෑ. බෙහෙත් ගන්න බඩු ගන්නේ නෑ. එතකොට කරදර පමුණවනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බාධ පනවනවා. එතකොට අපි උඩු හිතට සම්බාධ පැමිණෙනවා. ඇයි ඒ? අදෝ හිතේ වීරය තියෙන හින්දා. පැහැදිලිද? අදෝ හිතේ වීරය තියෙනවා. වීරිය තියෙන නිසා හරස් රටට පේනවා සපත්තෙක්. සපත්තෙක් කියන්නේ හතුරෙක්. එතකොට උඩු හිතට නිකම්ම සම්බාධ පැමිණෙනවා. එක්සත් ජාතික සංවිධානය නෙමෙයි. අපේ චිත්තසංතානයෙන්ම සම්බාධ පැමිණෙනවා. ඔය තත්වයෙන් ගැලවෙන්න නම් මොකද්ද බුදුන් වහන්සේ මේ කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ? අසම්බාධං අවේරං අසපත්තං. අසම්බාධං අවේරං. අදෝ හිතේ තියෙන වෛරය දුරු කරපල්ලා. එතකොට හරස්තතට අසපත්තං. සපත්ත කියන්නේ හතුරා, අසපත්ත කියන්නේ මිතුරා. හරස්තතට මිතුරෙක් දකින්න පුළුවන්. එතකොට උඩු හිත අසම්බාධ තත්ත්වයට සම්බාධ නැහැ. දුකක් කරදරයක් නැහැ. එතකොට කරන්න තියෙන දේවල් මේ ඔක්කොම කරන්න තියෙන්නේ චිත්තසංතානේ. චිත්තසංතානේ අපි ඉස්සර උතුරේ හතුරෝ කියලා හිතාගත්තා. එතකොට අපේ දකුණු මිනිස්සු චාරිකා ගියාද උතුරට? දැන් කොහොමද යන්නේ? යුද්ධින්ද කියලා කියනවා. යුද්ධෙත් එක්තරා මාධ්‍යයක්. නමුත් යුද්ධේ කරත් දැනුත් අපි වෛරය තියාගෙන උතුරට ගියොත් මොකද වෙන්නේ? එහෙමනම් අපි අදෝ හිතේ තියෙන ජාතිවාදී වෛර අයින් කරපුවාම ලෝකය එකම නිවාසයක් බවට පත් කරන්න පුළුවන්. මේකයි බුදුන් වහන්සේ ලෝකයට ඉදිරිපත් කළේ. මේ සඳහා එතකොට මේ හිත නොසැලීමට යෝග්‍ය කරගන්නේ කෙසේද? මාර්ගය. නානේ මාර්ගයක් ඉදිරිපත් කළා. මේ සිත අරමුණු හමුවේ පරිසරයේ බලපානකොට නොසැලී චිත්තසංතානය පවත්ත ගන්නට නම් කුමක්ද කළ යුත්තේ? උන්වහන්සේ මේ චිත්තසංතානය තුලින්ම ශක්ති හතක් හොයලා දුන්නා. ගොඩාක් ඕනේ නැහැ. ශක්ති හතක් හොයලා දුන්නා. ඒවට කියනවා කුසල ශක්ති කියලා. අපේ චිත්තසංතානයේ තියෙන අකුසල ශක්ති හතක්. ඒ අකුසල ශක්ති හත මට්ටු කරන්න කුසල ශක්ති හතක් හොයලා දුන්නා. අද මිනිසා මේවා මොනවද කියන්න දන්නේ. මේ චිත්තසංතානයේට යමක වග්ග කියලා සඳහන් කරනවා. මොකේද? කියන්නක බලන්නක දුවල ධම්පාසලේ ගුරු මහත්මින්. ධම්මපදයේ මුලට තියෙන්නේ මොන වග්ගේද? යමක වග්ගයයි. ඒකට යමක වග්ගේ කිව්වේ යමයාගේ වග්ගේද? යමක කියන්නේ යුගල. යුගල ධර්මතාවයක් තියෙනවා. මේකේ තියෙනවා ශක්ති වර්ග දෙකක්. මොනවද? කුසල ශක්තිය හා
අකුසල ශක්තිය. ඔය දෙකෙන් තමයි මේක පවතින්නේ. මේ පැවැත්මට මේ ශක්ති දෙකම බලපානවා. ඉතින් මේ ආධ්‍යාත්මිකේ නෙවෙයි බාහිර ලෝකයේ තියෙන ශක්ති දෙකක්. මොනවද? දැන් මෙතන ආලෝකය. රැට මොනවද? අඳුර. ඉතින් ආලෝකය අඳුර ගන්න පුළුවන් වෙන්නේ මොකක්ද කියන ඉඳද? අඳුර. ඉතින් අඳුර නැතුව ආලෝකෙම තිබ්බනම් මේකට ආලෝකය කියන්නත් බෑනේ නේ. එතකොට බාහිර ලෝකේ ශක්ති දෙකක් තියෙනවා. සීතක් තියෙනවා, උෂ්ණක් තියෙනවා. ආය කියන්නකෝ බාහිර ලෝකේ යුගල ධර්මතා. ස්ත්‍රියෙකුත් ඉන්නවා, පුරුෂයෙකුත් ඉන්නවා නේද? ඔක්කොම මේ ස්ත්‍රී නරකයි කියලා පුරුෂයෝම දැම්මනම් ලෝකෙට මොකද වෙන්නේ? තීන පැවැත්මක්. පැවැත්මට ඕන ධර්මතා දෙකක්. ඊළඟට බලන්න අපේ ශරීරයට අවධානය යොමු කරලා. අපිට ආස්වාසය විතරක් දීලා තියෙනවා. දැන් ජීවත් වෙන්න පුළුවන් අත උස්සන්න බලන්න. ආස්වාසය විතරයි. එතන බලන්න. ප්‍රස්වාසය කරන්න පිට නොකර. කොච්චර වෙලා ඉන්න පුළුවන්ද? ආස්වාසයෙන් විතර. එතන බලන්න. හැබැයි මැරි ඉක්මනට නවත්ත ගන්න. ආස්වාසයෙන් පවතින්න බෑ. කීයක් ඕනද? දෙක. එතකොට ඒ නිසා මේ විශ්වය ලෞකික ලෝකයේ පවතින ධර්මතා දෙකකින් ද්වේනිසිතෝකෝ අයන් ලෝකෝ මේ ආධ්‍යාත්මික ලෝකයේ ධර්මතා දෙකකින් පවතිනවා කුමක්ද? අත්ථිතංච නත්ථිතංච අපේ හිත ඇතුලේ තියෙනවා ඇත නැත කියලා සංකල්ප දෙකක්. ඉතින් මොකද කරන්නේ? ඇත තියෙනකොට සන්තෝෂ වෙනවා, නැත වෙනකොට ඕ නැති ඒවා හොයනවා. ඌක නෙවෙයිද අපේ කෙරුවාව. නැති ඒවා හොයනවා. අනේ අර ගෙදෙට්ට බඩු සෙට් එකක් ගෙනාවා අපිට නෑ. දැන් ඉතින් මොකද කරන්නේ? නැති එක හොයනවා. ඇත නැත. ඌක තමයි මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියෙන් චිත්ත සංතානෙ උපදින්නේ. ඇත නැත කියන සංකල්ප දෙක. ඒකයි උන්වහන්සේ අපිට ලෝකෙට බලන්න කොහොමද තරම් ලස්සන බුදුදහමක්ද කියලා. අත්ථිතංච නත්ථිතංච. ඇත නැත. ධර්මතා දෙකක්. එතකොට මේ ධර්මතා දෙක තිබෙන නිසා චිත්තසංතානයටත් කිව්වා යමක වග්ග කියලා. ධම්මපදයේ පටන් ගන්නෙ මොන වග්ගෙන්ද? ධම්මපදයෙන්. මනෝ පුබ්බංගමා ධම්මා කියන පදයෙන් පටන් අරගෙන යමක කිව්වේ යුගල ධර්මතා තියෙනවා. මොනවද මේ යුගල ධර්මතා? කුසල ශක්තිය හා අකුසල ශක්තිය. මේවා අපේ පැරණි අත්තල මුත්තල අවබෝධ කරගෙන හිටියා. මේ චිත්තසංතානයේ කුසල ශක්තිය අකුසල ශක්තිය වර්ග දෙකක් තියෙනවා කියලා. ඒ නිසා ඒක හිසෙනුත් ප්‍රදර්ශනය කරා. කොණ්ඩේ පීරුවේ කීයට බෙදලාද? හරි මැදින් දෙකට බෙදලා. දැන් කීයට විතර බෙදනවද දුව? දැන් බෙදිල්ලකුත් නෑ. මේකේ තියෙනවා කොටස් දෙකක්. එහෙමනම් අන්න ඒ කුසල පැත්තේ සැඟවිලා තියෙන කුසල ශක්ති හතක් අපිට පෙන්නවා. මේ ශෝක සංතාප දුක් දුම්නස් වලින් නොසැලී මේ චිත්තසංතානය හදන්න පුළුවන් ශක්ති හතක්. මහා බරපතල දෙයක් නෙවෙයි ඉදිරිපත් කළේ. මේවා අවබෝධ කරගන්න අයට ඒ කුසල ශක්ති සංවර්ධනය කරගත්තොත් මේ ජීවිත කාලය තුලේ විමුක්තියක් සලසා ගන්න පුළුවන්. අපි අද ඒවා අවබෝධ කරගන්න නැතුව අපි මේ කොහෙදෝ අතරමං වෙලා යනවා. ඒ නිසා මේ කුසල ශක්තිය අකුසල ශක්තිය අපි අවබෝධ කරගන්න ඕන. අකුසල ශක්තිය වලින් තමයි අපි මේ අයහපත් ක්‍රියාවලට පෙළඹෙන්නේ. අපේ චර්යාව දූෂිත චර්යාවක් බවට පත් කරන්නේ අපේ චිත්තසංතානයේ අරමුණු හමුවේ අකුසල ශක්ති මතුවලා එනවා. ලෝභය මතුවලා එනවා. ද්වේෂය මතුවලා එනවා. මෝහය මතුවලා එනවා. එතකොට අපේ සිතුවිලි ලෝභෝ දෝසෝච මෝහෝච පුරිසං පාපසේසසං හිංසන්ති අත්ථ සම්භූතා තවසාරංව සම්පලන්ති කියලා මේක පැහැදිලි කරනවා. මොකද්ද? තම අපේ චිත්තසංතාන පෘථග්ජන චිත්තසංතානයේ තුන ලෝභය, ද්වේෂය, මෝහය කියන අකුසල මූල තුනක් තිබෙනවා. ඒවා ආසවයන්ගෙන් අවිජ්ජාසවයෙන් නිස්පාදනය වෙන දේවල්. මේ ආසව ධර්මතා. එතකොට ඒ සිතුවිලි ලෝභෝ දෝසෝච මෝහෝච අරමුණු ගැටෙනකොට ඇහැට රූපේ පේනකොට අකුසල පැත්ත පදනම් වෙලා සිතුවිලි උපදින්නේ. මොකද කියන්නේ? නෑ අපිට නම් කුසල පැත්තෙන් තමයි කියලා කියනවා ඇති හිතෙනවා ඇති දැන් නේ.
අම ටිකක් දැක්කාම නොදකින් අම කියලා හිතන අය තුසන්න බලන්නේ දිදිච්ච අම ටිකක් දැක්කාම. මොකද කියන්නේ දුවල? මොකද කියන්නේ? ශෝකම කියලා කියනවා. අන්න ලෝභ පැත්ත වදනංගලා අඹ දැක්කාම මනාපයක් ඇති වෙනවා. තමන්ට බැනපු තමන්ගේ හතුරෙක් දැක්කාම සුවපත් වේවා කියලා හිතන තුසන්න බලන්න. නැත. මොකද්ද? ද්වේෂයේ පදනංගලා සිතුවිලි උපදිනවා. මේ අරමුණු ගැටෙනකොට. එතකොට මේ පෘථග්ජන චින්තනීය ක්‍රියාත්මක වෙන්නේ අකුසල මූලයෝ පදනංගලා සිතුවිලි උපදින්නේ. අකුසල මූල පදනංගලා. එතකොට ලෝභෝ දෝසෝච මෝහෝට පුරිසම් පාපචේතසම් මේ පුජ්‍යලයාට අයහපත් සිතුවිලි උපදිනවා පාප චේතනා. ඊ කරලා මොකද වෙනවා කියන්නේ? එයාටම හිංසා කරනවා. මේ කාටවත් ඇඟිල්ල දික් කරන්න එපා මට හිංසා කරේ අහවලා. මට මේ කරදර මෙන්න මේ ගෙදර උන්ද හින්දා කියලා කියන මිනිසුත් ඉන්නවා. තමයිලාට ගෙදර උන්ද කියන මේ මිනිහත් එක්ක ආවට පස්සේ තමයි මට කරදර කියන කට්ටියත් අද ඉන්නවා. ඇඟිල්ල දික් කරන්නේ කාටද? බාහිර ලෝකයට. බාහිර ලෝකයට ඇඟිල්ල දික් කරන්න එපා. මොකද වෙන්නේ? තමාගාව තියෙන කෙලෙස් ධර්මතා නිසා හිංසන්ති අත්ත සම්භූතා තමන්ටම හිංසා පැමිණෙනවා. දැන් තරහක් ආවොත් දුක් විඳින්නේ කවුද? දැන් දුවලට තරහ ඇවිල්ලා හැන්දෑවේ උයන් නැතුව බුදිය ගන්න යනවා. ඒතකොට මොකද වෙන්නේ? හොඳට හනීපෙට නිින්ද යනවනේ. නෑ. ඒතකොට කවුද හිංසා විඳින්නේ? තමන්. මේ තමන් හිංසා විඳින්නේ. ඇයි ඒ? අත්ත සම්භූතා තමා තුලින්මයි මේවා මතුවලා ඉන්නේ. මේ කවුරුවක් ගෙනත් දෙන ඒවා නෙවෙයි. ඇයි? මේ කෙලෙස් තියෙන නිසා. ඒකයි බුදුදහම තුල කෙලෙස් ප්‍රහීනියක් ගැන කතා කරන්නේ. මේවා විනාගම් වල කතා වෙන්නේ නැහැ. ඒ කට්ටිය ස්වර්ගයට යන් කියනවා, බ්‍රහ්ම ලෝකෙට යන් කියනවා. ඉතින් අතින් අල්ලගෙන යනවා නේ යන්නත් පුළුවන්. අල්ලගෙන යන්නත් එහෙකෙක් නැහැනේ. යන්න බෑ. ඒ නිසා අපේ මහා දාර්ශනිකයානෝ මේ ලෝකයේ දර්ශනය කරලායි කතා කරේ. මේ විශ්වයේ පිළිබඳ යථාභූත ඥාන දර්ශනයක් උන්වහන්සේ ලැබුවා. ඒව මේතන් යථාභූතං ධම්මප්පඤ්ඤාය දට්ඨබ්බං අපිට කිව්වා මේ ඥාන දර්ශනීයට මුලටපත් වෙන්න මුලටපත් වෙන්න මාර්ගයක් තියෙනවා. අපි ඒවා තේරුම් ගත්තාම බුදුදහම ඊටාත්ම සරලයි. මේක සරල දහමක්. ඒක සරල බව පේනවා. අද වගේ පඬිතුයෝ හිතේ නෑ බුදුන් වහන්සේ දවස. කවුද මේ රහත් වෙලා තියෙන්නේ? කියන්නකෝ. වටාචාරලා, උත්පලවන්නලා, අඟුලිමාලලා, තේරී ගාතාවල ගෙවල් වල වළං හොදපු දුවලා කුමාරිකාවෝ නෙවෙයි. දරපලාපු කාන්තාවෝ රහත් වුණා. අපිට බැරි වුණේ ඇයි? අපේ පඬිතකම වැඩි වෙන්න ඇති ඒ කාලෙත්. අපිට බැරි වුණා. එහෙමනම් මේ පඬිතකමක් අවශ්‍ය නැත නිවන් දකින්න. උද කරගන්න මා විශාල දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට තමයි බුදුන් වහන්සේ ලෝකෙට ඉදිරිපත් කළේ විදර්ශනාව. හිත විදර්ශනය කරන්න පුළුවන් ඕන කෙනෙකුට. කොයි වෙලාවද? පච්චුප්පන්න යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. රූපයක් හැප්පෙනකොටම හිත දිස බලනවා. මට මනාපයක් ඉපදිලා. මට අමනාපයක් ඉපදිලා. විදර්ශනය කරා. එතකොට මේ විදර්ශනය කරන්න කඳු බොඩ එහෙම යන්න ඕනද? මේවා උගන්නන්න ওই දුවලා දහම් පාසල් වල. මේ දරුවන්ට හරි සරල දහමක් මේක. ඒ තරම් උනාන්ටගේ දාර්ශනිකත්වයෙන් මේක සරල කරලා ලෝකෙට දුන්නා. අද වෙලා තියෙන්නේ අපේ පඬිතුකම බැරි වුණා මේක සරල කරලා දෙන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මිනිසා අතරමං වෙනවා. ඒ නිසා මේක සරල දහමක්. ඉතින් උන්වහන්සේ මෙන්න මේ ප්‍රශ්නේ අහනවා එක්තරා සූත්‍ර දේශනාවකදී. මොකද්ද? කිංති වෝ භික්ඛවේ මයි හෝති. මේක කිංති සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ මුල්ම හරියේ තියෙන 5 නැත්තම් 6 විතර. මොකද්ද මේ අහන ප්‍රශ්නේ? කිංති වෝ භික්ඛවේ මයි හෝති මාගෙන නුඹලා කුමක් සිතන්නහුද? අපෙන් අහනවා බුදුන් වහන්සේ. මාගෙන නුඹලා කුමක් සිතන්නහුද? චීවර හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේතේ. උඹලගෙන් සිවුරක් ලබා ගන්න මන් ධර්ම දේශනා කරනවා කියලා හිතාගෙන ඉන්නවද?
පිණ්ඩපාත හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති. මේ ශ්‍රමණ ගෞතමයානෝ පිණ්ඩපාතයක් කෑම ටිකක් ලබා ගන්නට නුඹලාට මේ අධ්‍යාපනය මේ ඉගැන්වීම කරනවාද කියලා හිතගෙන ඉන්නවද? සීනාසන හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති. මේ ශ්‍රමණ ගෞතමයන්ට ජීවත් වෙන්න සෙනසුනක් පන්තලක් විහාරයක් හදා ගන්න ඕන හින්දා මේ ශාස්ත්‍රූවරයා නුඹලාට උගන්වනවා කියලා හිතාගෙන ඉන්නවද? භවා භව හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේසේති. පරලොව ගිහිල්ලා සැප විඳින්න බලාගෙන දිව්‍ය ලෝකයන්ට බලාගෙන නුඹලාට මේ ඉගැන්වීම කරනවාද කියලා නුඹලා හිතගෙන ඉන්නවද කියලා ඇහුවා. අපෙන් අහලා තියෙන ප්‍රශ්න 4. මොකක්දත් මතක් කරගන්න. මොකද්ද මේ ප්‍රශ්න 4? මිනිසාගේ පැවැත්මට අවශ්‍ය මූලික අවශ්‍යතා 4. අපිට අවශ්‍ය මූලික අවශ්‍යතා 4 මොනවද කියලා ඇහුවොත් මොනවද? පිණ්ඩපාතේ කන්ට ඕන. පිණ්ඩපාතේ චීවර ඇඳගන්න ඇඳුම් පැළඳුම් ඕන. ආහාර ඕන. නිවාසයක් ඕන. ලෙඩට දුකට බෙහෙත ඕක ඔක්කොම හම්බෙනවා නම් ආයෙ නටන්න ඕනද? දැන් හම්බ කරනේව මොකටද යන්නේ? ඔය 4 නෙවෙයි දුවලට සාරි ගන්න කීයක් යනවද? කණ්ඩ මේ දවස්වල. එතකොට මෙතනින් තව වැදගත් ධර්මතාවයක් බුදුන් වහන්සේ ලෝකෙට ඉදිරිපත් කරනවා. මිනිසාගේ සේවය මේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පමණක් සීමා කරන්න එපා කියලා. ඒක ත්‍රිසංගත සත්තුන්ගේ ගතියක්. ත්‍රිසනා යන්නේ මූලික අවශ්‍යතා ඉටු කරගන්න. ඒකට නම් නිවාස ඕනෙන්නෙත් නැහැ. ඇඳුම් පැළඳුම් ඕනෙන්නෙත් නැහැ. උඩ තියෙන ධර්මතා දෙකයි. කණ්ඩයි තව එකයි. ඉතින් ඒ දෙකට එක යනවා. ඊ සංකල්පයට වැටෙන්න එපා. මිනිසාගේ සේවය මූලික අවශ්‍යතා ලබා ගැනීමට සීමා කරන්න එපා. නමුත් අද රටේ ඉන්න අයගෙන් 75ක් නෙවෙයි 90%ක්ම මොනවටද රටන් කරන්නේ? ඔය මූලික අවශ්‍යතා 4 ලබා ගන්න තමයි සටන. පාරටත් බයිනවා. ඔය ටික දුන්නාම ඉතින් වැඩ කරනවද නෑ? තවත් ටිකක් වැඩියෙන් ගන්න ආයි ඉල්ලනවා. මොනවද අපේ සංකල්ප? මේවට සම්මා සංකල්ප කියන්න පුළුවන්ද? නිසා උන්වහන්සේ කිව්වේ ඔය පාඩමෙන් උගන්වනවා පාඩම් දෙකක්. මේ මූලික අවශ්‍යතා ලබා ගැනීම පමණක් නුඹලාගේ සේවය සීමා කරන්න එපා. ඊට පස්සේ රැස් වෙලා හිටපු ශ්‍රාවක ශ්‍රාවිකාවෝ උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණීන්ගේ උත්තරේ මොකද්ද? අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ සඳහා මේ උත්තරීතර සේවාව කරනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. එහෙනම් මේ ලෝක සත්වයා කෙරෙහි තියෙන අනුකම්පාය, දයාව, කරුණාව, මානව හිතවාදී භාවය නිසා ඔබ වහන්සේ මේ උත්තරීතර සේවය කරනවා කියලා අපි අවබෝධ කරගෙන ඉන්නේ කිව්වා. අපි නම් ඉතින් ටිකක් එහෙනම් හොඳයි කියලා වෙලා ඔහොම කරගන්නවනේ. උන්වහන්සේ එහෙම කරගත්තේ නැහැ. හොඳයි ශ්‍රාවකිනි, නුඹලා ඊ විදිහට මේ ශාස්ත්‍රූවරයා අවබෝධ කරගෙන ඉන්නවා නම් නුඹලා විසින් කළ යුත්තේ කුමක්ද කියලා අපිට වැඩක් පවරලා තියෙනවා. අද ඒක අමතක වෙලා. නුඹලා මම මේ ආකාරයට තීරුම් අරන් තියෙනවා නම් ඒක මදි. නුඹලා විසිනුත් යම්කිසි කාර්යයක් කරන්න ඕන. දේශක ශ්‍රාවක දෙකොල්ලකම වැඩක් තියෙනවා. તો උන්වහන්සේ උගන්වනවා අපිටත් කාර්යයක් පවරලා තියෙනවා. මොකද අපිට පවරලා තියෙන කාර්යය? අන්න ඒ කාර්යය තමයි ඊට පස්සේ උන්වහන්සේ කියනවා මම නුඹලාට මෙන්න මේ ධර්මතා 7 ඉදිරිපත් කළා තියෙනවා. දේවෝ මයා භික්කවේ දේශිතා මෙන්න මේ ධර්ම ටික ආර්යනා සියතිදං කෙසේද? චත්තාරෝ සතිපට්ඨාන, චත්තාරෝ සම්‍යක්පදාන, චත්තාරෝ ඉද්ධිපාදා, පංච ඉන්ද්‍රියානි, පංච බලානි, සත්ත බොජ්ජංගෝ, ආර්යෝ අට්ඨංගිකෝ මග්ගෝ කියලා උඹලට ධර්මතා 7ක් මං ඉදිරිපත් කළා තියෙනවා. ඒ ධර්මතා නුඹලා අවබෝධ කරගෙන නුඹලා සබ්බේහි සමග්ගේහි සම්මෝධමානේහි අවිවදමානේහි සික්කිතබ්බං
නුඹලා සෑම දෙනාම සමගියෙන් සමාදානයෙන් වාද විවාද කරගන්න නැතුව ಜಾති ආගම් කුල ගෝත්‍ර වශයෙන් බෙදිලා වාද විවාද කරගන්න නැතුව සමගියෙන් සතුටෙන් ජීවත් වෙන්න සික්හිතබ්බන් පුහුණු වෙයල්ලා. ඉතින් අපි පුහුණු වෙනවද? ඔය කියලා තියෙන තාලෙ අපි පුහුණු වෙන්නේ නැහැ. අපිට ශික්ෂණයක් නෑ. අද ගාඩ් දෙනෙක් මං ගියතරේ දේශනා කරුවා මේ ශික්ෂණය ඕනේ නැහැ කියපු මිනිස්සු ඉන්නවා. මට දුරකථනෙන් ඉබේම ලැබෙනවා කියලා. ශික්ෂණයක් තියෙනවා. බුදුදහමේ ශික්ෂාපද තියෙනවා. බුදුදහමෙන්ම තමයි අපි පාසලෙත් ඉන්නේ ශිෂ්‍යයෝ. ඒ කට්ටිය ශික්ෂණයක් ලබනවා. එහෙමනම් බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ගෝල බාලයෝ ඔක්කොම කවුද? උන්වහන්සේගේ ශිෂ්‍යයෝ. අපි ශික්ෂණයක් ලබන්න ඕන. මොනවද? මේ ධර්මතා හත හිතට හුරු කරන්න ඕන. ඔය ධර්මතා හත තව ආකාරයකින් උන්වහන්සේ විවිධ ආකාර විදිහට මේ විවිධ සූත්‍ර වල ඉදිරිපත් කරනවා. අපි දැන් ගමු සබ්බාසව සූත්‍ර දේශනාව. නැත්නම් අදත් අපි අමතක වෙයි. සබ්බාසව සූත්‍ර දේශනාවේදී බුදුන් වහන්සේ සබ්බාසව සංවර පරියායන් වූ භික්ඛවේ දේශිස්සාමි. මම නුඹලාට අවිජ්ජාසව කාමාසව භවාසව කියන මේ ආසවයෝ අවබෝධ කරගෙන ඒවා මට්ටු කරලා සංවර කරලා ප්‍රහීන කරන ක්‍රමයද කියලා දෙනවා. මේ උත්තරීතර දාර්ශනික ගුරුවරයාණන් අපිට උගන්වන පාඩමක්. දේශිස්සාමි. දේශිස්සාමි කියා දෙමි. සුනාත් අසන්න සාදුකං මනසිකරවත ඔය දේ අපෙන් සිද්ධ වෙන්නේ. මොකද්ද මේ සාදුකම් මනසිකරවත කියන්නේ? අහපු දේ ගැන නැවත නැවත නුවණින් කල්පනා කරන්න ඕන. ඕක තමයි විදර්ශනාව. දතානං ධම්මානං අත්තං උපපරික්ඛති. දැන් මම මේ උගන්වන දේවල් මේ මිනිස්සයා මේ පිස්සුවට දොඩවනවද කියලා වජ්ජෙදර ගිහිල්ලා කල්පනා කරන්න. මේ උගන්වන දේවල් මොනවාද කියලා අපි නැවත නැවත නුවණින් කල්පනා කරන්න ඕන. දතානං ධම්මානං අත්තං උපපරික්ඛති. ඒකයි උන්වහන්සේ තුන්වෙනි අනුශාසනාවක් කරන්නේ ගුරුවරයෙක් වශයෙන් අපි කියන්නේ දෙකයි. ළමයිනේ නිශ්ශබ්ද වෙන්න. වාඩි වෙන්න. මට හුඟන් දෙන්න. ඒ ඉච්චරයි. බලයල ගෙදර. උන්වහන්සේ එහෙම යවන්නේ. ඉගෙන ගත්ත දේ මොකද කරන්න ඕන? සාදුකං මනසිකරෝත. හොඳට නුවණින් කල්පනා කරපළ. එතකොට මේ කල්පනා කිරීමෙන් තමයි ධර්මය අවබෝධ වෙන්නේ. දතානං ධම්මානං අත්තං උපපරික්ඛතෝ ධම්මනිජ්ජාරං කමන්ති. ධර්මාවබෝධයක් ලැබෙන්නේ තමන් නුවණින් කල්පනා කරොත් පමණයි. අපිට අද ධර්මාවබෝධයක් නැහැ. ධර්ම විඥානයක් තියෙනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මොකද්ද? පටපට ගාලා කියයි. චතුරාර්ය සත්‍ය කියලා අපි වරුවක් උගන්වනවා. ඒකත් කියයි දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය මාර්ගය. මේක ආර්ය උගාව නෑ. මේක අනාර්ය උගාව අපි ගාව තියෙන්නේ. ඊට පස්සේ ඉතින් පංච උපාදාන කියයි කියන. විඥානයක් තියෙනවා. දැකලා නම් නැත. ධර්මතා දැකලා නැහැ. එතකොට ධර්මයේ දකින්නට ඕන. ත්‍න්දිටිකෝ ධම්මෝ. මේවා දකින්න ධර්ම. එතකොට දැන් මෙතෙන්දී උන්වහන්සේ මේ සබ්බාසව සූත්‍රය ආරම්භ කරන්නේ ඔන්න ඔහොමයි. අද නුඹලාට මම කියන්නේ. ඊට පස්සේ බුදුන් වහන්සේ වැදගත් ප්‍රශ්නයක් අහනවා. උත්තරීතර දාර්ශනික ගුරුවරයාණන් අපෙන් ප්‍රශ්නයක් අහනවා. කිංච ජාරතෝ කිංච පස්සතෝ ආසවානං khයෝ හෝති. නුඹලා කුමක් දැනගත්තත් කුමක් දැක්කොත් නුඹලාට ආසවයෝ ප්‍රහීන කරන්න පුළුවන්ද? දැන් අපි තුනකම නම් තියෙනවා අප්පා රාගේ නැති කරගන්න ඕන, ද්වේෂේ නැති කරගන්න ඕන, මෝහේ නැති කරගන්න ඕන නේද? අපිට මේ ඕනකම තියෙනවා. මොනවද මෙච්චර ඕනක දුන්නාට දැන් අඩු වෙලාද නෑ. දවසින් දවස වැඩි වෙනවා. එහෙනම් ප්‍රහීන වෙන්නේ නෑ. එහෙමනම් කිලිත් ප්‍රහීන කිරීමට දැනගත යුතු ධර්මතාවයක් තියෙනවා. මනෝමය ස්වභාවයක්. කිංච ඥානතෝ කිංච පස්සතෝ ආසවානං khයෝ හෝති. කුමක් දැනගත්තොත් කුමක් දැක්කොත් නුඹලාට මේ කෙලෙස් ප්‍රහීන කරන්න පුළුවන්ද කියලා අහලා අපෙන් උත්තරයක් රැඳි නිසා උන්වහන්සේම උත්තරයක් දෙනවා. එහෙමත් වෙනවනේ නේද? ගෝලෙන්ගෙන් ඇහුවාම ගෝලේ උත්තරේ දන්නේ නැත්නම් කවුද කියලා දෙන්නේ? ගුරුවරයාම කියලා දෙනවා. ඉතින් ඒ වගේ බුදුන් වහන්සේම කියනවා යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං කියන එක දැනගන්න ඕන කිව්වා. හිතාගෙන ඉන්න ඇති මේ දුවල මහා එකක් මේ කියන්න යන්නේ කියලා. මොකද්ද? තමන් ගාව තියෙන ධර්මතාවයක්
දැනගන්නටත් ඕන දකින්නටත් ඕන. මොකද්ද මේ ධර්මතාවය? මානසිකාරය. මොකද්ද මානසිකාරය කියන්නේ? අපිට තියෙනවද කොබලන් මානසිකාරය තියෙන අය? නෑ කියලා හිතන්නේ නැතිනේ. අපි ජීවත් වෙන්නේ මානසිකාරයෙන්. මානසිකාරය කියන්නේ මෙනෙහි වෙන එක, ස්මරණය වෙන එක, මතක් වෙන එක. කොයි වෙලාවටද මේ මතක් වෙන්නේ? ඇහැට රූපේ හැප්පෙනකොටම මේ රූපේ හැප්පුණා. දැන් මතක් වෙනවා. මතක් කළා මොකද්ද මේක? පීරිසිය. කොහොමද පීරිසිය කියලා මේක අහලා තියෙනවද? නෑ. එහෙමනම් මතක් කළා උඩට එනවා. එහෙමනම් මේ චිත්තසංතානේ තියෙන්නේ මානසිකාරය. හිත ජීවත් වෙන්නේ මානසිකාරයේ තියෙන නිසා. මානසිකාරය නැත්තම් හිතේ ජීවී තත්වයක් නෑ. රූපකය ජීවත් වෙන්නේ මොකෙන්ද? ඒකවත් දන්නවද මේ දරුවෝ? කොහොමද රූපකය ජීවත් වෙන්නේ? මොකෙන්ද? තවත් සංස්කාරයක් වෙන මොකද? අස්සාත පස්සාත කාය සංඛාරා. ආස්වාද ප්‍රස්වාසයෙන් තමයි මේක පවත්තන්නේ. නෑ බත් වලින් කියයි දැන්. කණේව කී සැරේක් දවසකට ගන්නේ? 3යි. 3යි තමයි ඉතින්. නමට ආස්වාසිය 3 සැරයක් ඇදලා නිකායිමුනේ. උදේට එකයි, දවල්ට එකයි, රැට එකයි. පවතීද? ඒක ක්ෂණයක් ගානේ ආස්වාද ප්‍රත්. එතකොට ඒකෙන් පවතින්නේ. එතකොට කාය සංඛාරයෙන් ආස්වාද ප්‍රස්වාස කාය සංඛාර ආස්වාද ප්‍රස්වාසයෙන් කාය පවතිනවා. චිත්ත සංඛාර වලින් සංඥා වේදනා. එතකොට විතක්ක ਵਿਚාර වලින් අරමුණට හිත නැගෙනවා. ඒක තමයි චිත්ත සංඛාර කියන්නේ. විතක්ක ਵਿਚාරා චිත්ත සංඛාරා. විතක්ක වෙනවා කියන්නේ අරමුණට හිත යොමු වෙලා අපේ හිත තුළ ඒ පිළිබඳව චේතනය වෙන්න පටන් ගන්නවා. ඒවත් හිතුවිලි. ඊට පස්සේ ඒක වචනයට පරිවර්තන වෙනවා. වචී සංඛාර වෙනවා. ඒ දැක්ක දේ වචනයක් වෙනවා. එතකොට මේ විදිහේ සංඛාර තුනක් අපේ රූපකය තුලයි නාමකය තුලයි වැඩ වෙනවා. ඒකෙන් නාමකය ජීවී තත්ත්වෙන් පවතින්නේ මානසිකාරයෙන්. එතකොට බුදුන් වහන්සේ අපිට පෙන්නනවා මානසිකාරය කියන එක අවබෝධ කටයුතු ධර්මතාවයක්. ඉතින් ඒකට පොත් බලලා හරියයිද? කොහෙද බලන්න ඕන? තමන්ගේ හිත. එතකොට මේ විදර්ශනාව හැදුවේ ඔන්න ඔය තමන්ගේ හිත දකින්න. මේ මානසිකාරයේට මෙහුම්කම් දෙනවා. ඉතින් මානසිකාරය සිද්ධ වෙන්නේ කොහොමද කියලා බලන්න. මේ මෙනෙහි වීම කොහොමද සිද්ධ වෙන්නේ කියලා බලන්න. අරමුණු ගැටෙනකොට චිත්තසංතානයේ සිද්ධ වෙන්නේ මානසිකාරයේ. මොනවාද මේ අරමුණු ගැටෙනකොට කියන්නේ? ඇහැට රූපේ හැප්පෙනකොට, නහයට ගඳ සුවඳ වදිනකොට, දිවට රස වදිනකොට, කාර්ණ ශබ්ද වදිනකොට අපිට මෙනෙහි වෙනවා. පාරේ යන මිනිහා දැක්කහම දැන් මොකද වෙන්නේ? දැන් හිත දිහා බලන්න. පාරේ මිනිස්සෙක් යනවා දැක්කම මොකද වෙන්නේ? මෙනෙහි වෙනවා. මෙනෙහි වෙන හින්දා ඒ මිනිහාගේ නම තැම්පත් වෙලා තියෙනවා නම් නම එනවා උඩට. ඊට පස්සේ ටිකක් වෙලා යන ඕමිනියා බැනලා එහෙම තියෙනවා නම් දැන් එකක් තියෙනවා. වේදනා. සංඥා වේදනා උඩට එනවා. සංඥා වේදනා උඩ. දැන් එතකොට Tamande මේ සංඥා වේදනා උඩට ආපුවාම ලොකු පීඩනයක්. ඇයි? පරණ බැන්න එක මතක් කරලා උඩට ආපුවාම දැන් අපිට ලොකු පීඩනයක්. අන්න මේ මානසිකාරයෙන් සිද්ධ වෙන වැඩ. ඊනිසා කෙලස් ප්‍රහීන කරන්න ඕන නම් මේ මානසිකාරය අවබෝධ කටයුතුයි කිව්වා. ඒ නිසා ඒකේ තියෙන වර්ග දෙකක් යෝනිසෝ අයෝනිසෝ. අපි ගාව යෝනිසෝ නැහැ. අපි ගාව තියෙන්නේ මොකද්ද? අයෝනිසෝ ක්‍රමය. මොකද අයෝනිසෝ කරන්නේ? අපි ගාව නිතරම රාග දේශ මොහ දිටවිලි පදනම් වෙලා උපදින්න නිසා අපි පීඩණයටපත් වෙන මෙනෙහිවීමක් තියෙනවා. ඒකට කියනවා පුනර්භව වෙනවා කියලා. ඒකට කියනවා පරිජම්